නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් සියලු දෙනාම අද දවසේ මේ සූදානම් වෙන්නේ ඔබගේ ජීවිතයට වටිනා දහම් කරුණු කීපයක් ඉගෙනගෙන දැනගෙන ජීවිතයට එක් කරගන්නටයි. පින්වත්නි, ඔබ පළමු දේශනාවෙන් ශ්‍රවණය කළා කොහොමද ඔබ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබා ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා, දැනගත්තා. ඉතින් අද දවසෙත් මේ පින්වත් සියලු දෙනා වෙනුවෙන් විශේෂ දහම් කරුණු රාශියක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වතුන්ලාගෙන් කවුරු හරි කෙනෙක් මේ දහම් කරුණ මනා සිහියෙන් නුවණින් ශ්‍රවණය කරලා ඔබ ධාරණය කරගෙන ඔබගේ ජීවිතයේ මේ දහම් කරුණු ඒකරාශී කරගන්නවා නම් ඒ ඔබ වෙනුවෙන්මයි අද දවසේ අපි මේ වැඩසටහන මේ සංවිධානය කරලා අපි ඉදිරිපත් කරන්නේ. පින්වත්නි, අපි පෙර වැඩසටහනේදී කරපු දහම් පරයය අපි සරලව මතක් කරගත්තොත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපි කොහොමද ශ්‍රාවකත්වයේ ලබා ගන්නේ කියලා අපි කරුණු සාකච්ඡා කළා. දීර්ඝ සූත්‍ර දේශනාවක් වන මහා නාම සූත්‍ර දේශනාව ගුරු කොටගෙන එයින් අපිට වැදගත් වෙන මූලික දහම් කරුණු දෙකක් අපි ඉගෙන ගත්තා. කොහොමද බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ? උපාසකෙක් බවට පත් වෙන්නේ කොහොමද? ඒ උපාසකයා කොහොමද සීලවන්තයෙක් වෙන්නේ කියලා අපි දැනගත්තා. ඉතින් අද දවසේ අපි මේ දහම් දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා ඔබට කියලා දෙන්න අර ඔබ දුර්ලභව ලබාගත් ඒ බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වය කොහොමද අපි ඒ ලබාගත් ශ්‍රාවකත්වය කිලිටි නොවි, paludu නොවි, බිඳෙන්නේ නැතුව කොහොමද අපි මේ ශ්‍රාවකත්වය රැකගෙන අපි ඉදිරියට යන්නේ කියලා අපි දහම් කරුණු ටිකක් අද දවසේ සාකච්ඡා කරනවා. අද ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔන්න ශ්‍රාවකත්වයේ ලබා ගන්නවා. හැබැයි ඒක වැඩි වෙලාවක් පවත්වා ගන්නට බෑ. ඒ සරණ paludu වෙනවා. සමහරුන්ගේ සරණ බිඳෙනවා. එහෙම වෙන්නේ ඇයි පින්නතුනි? අපිට හරියටම අර තුන්ඩුවන් කෙරෙහි හොඳ නිවැරදි අවබෝධයෙන් යුතු පැහැදීමක් අපිට නැති නිසා කියලා අපි සාකච්ඡා කළා. මොකද පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ස්ථීරවම ශ්‍රාවකයෙක් බවට පත් වෙනකන් අපිට මේ සරණ අපිට කිලිටු නොවි, paludu නොවි, බිඳෙන්නේ නැතුව අපිට රැක ගන්න අමාරුයි.
ඇයි අපිට අර තුන්රුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තාම ගොඩ නැගිලා නැති නිසා. මොකද ඒක ලේසියෙන් ගොඩ නගා ගන්න බෑ පින්වතුනි. බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ස්ථීර ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ සෝහන් ඵලයේ පිහිටියාට පස්සේ. නැත්නම් අපි කියනවා සෝතාපන්න වුණාට පස්සේ තමයි ආන්ගේ ශ්‍රාවකයාට නියත වශයෙන්ම නිවන අවබෝධ කරන ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න වාසනාව ලැබෙන්නේ. සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ මූලික ලක්ෂණ කීයක් තියෙනවද? අපි නිකන් මේවා අපි ඉදිරියට සාකච්ඡා කරනවා පින්නතුනි. අපි අද දවසේ නිකන් මේ වැඩසටහනේ ඔබගේ වැඩි දැන ගැනීම පිණිස මේ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා. ස්ථීරයි පැහැදීම ජීවිතයට වෙනස් වෙන්නේ. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මනාකොට පැහැදීමක් තියෙනවා, නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා. ශ්‍රාවක මහා සංඝරත්නයේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් තියෙනවා. ඒ වගේම ආර්යකාන්ත සීලයක පිහිටලා ඉන්නවා. ඔන්න ඕවා තමයි සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ මූලික ලක්ෂණ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඔන්න සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාට නම් අන්නේ සරණ paludu නොවි, කිලිටු නොවි, බිඳෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් පින්වත්නි, නිවන් අවබෝධ කරන මොහොත දක්වාම. සෝතාපන්න කියන්නේ ඒකනේ. සෝතාපන්න කියන්නේ සෝත ආපන්න කියන අර්ථයෙන්. සෝත කියන්නේ මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක් පින්වතුනි සෝත කියන්නේ. ඔව්. ආපන්න කියලා කියන්නේ ආපන්න පැමිණුණා කියන අර්ථයෙන්. මොකේද? ආපන්න කියන්නේ පැමිණුණා කියන අර්ථයෙන්. එතකොට සෝතාපන්න කියලා කියන්නේ නිවන් මඟට පැමිණියා කියන අර්ථයෙන්. එතකොට ඒ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතාපන්න ශ්‍රාවකයා ස්ථීරවම බැස ගන්නවා. මේ මාර්ගයට මොකේද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. මේ බුද්ධ ශාසනයේ වටිනාම නිවන් අවබෝධ කරගන්න තියෙන අපිට එකම මාර්ගය නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන අර්ථයෙන් තමයි සෝතාපන්න කියලා කියන්නේ. ඉතින් පින්වත්නි, ඒ தത്വයට ශ්‍රාවකයා පැමිණෙනකන් එයාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්. අන්න වැදගත්ම දේ. එතකොට සෝතාපන්න தത്വයට පත් වෙනකන් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබාගත් ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාවේ වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම තිසරණ එහෙම නැත්නම් සරණ බිඳෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබාගත් ඔබ නිතර ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබාගත් සියලු දෙනාම ඔබ අප සියලු දෙනා නිතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒ සරණගත වීම, නිතර තිසරණගත වීම හා සිල් සමාදන් වීම කළ යුතු වන්නේ ඒකයි ශ්‍රාවකයා. ඒ ටික පැහැදිලිව තේරෙනවනේ නේද? නොතේරෙන කරුණක් තිබ්බොත් අහන්න පුළුවන්. නමුත් පින්වත්නි, මා අද ඔබට මතක් කරලා දෙන්නේ මේ ශ්‍රාවකත්වයට පැමිණි සෝතාපන්න නොවුණු ශ්‍රාවකයාට මේ සරණ බිඳෙන්න, එහෙම නැත්නම් මේ සරණ කිලිටි වෙන්න පුළුවන් මාර්ග කීපයක් තියෙනවා පින්වතුනි. ඒ කියන්නේ සෝතාපන්න නොවුන කෙනාගේ සරණ බිඳෙන්න, paludu වෙන්න, කිලිටි වෙන්න පුළුවන් අවස්ථා ගණනාවක් තියෙනවා.
ආන්ගේ අවස්ථාවන් කීපයක් අද දවසේ ඔබට අපි කියලා දෙනවා. ඇයි අපි එහෙම කියලා දෙන්නේ? ඔබගේ දැන ගැනීම පිණිස. එතකොට ඔබට අවබෝධයෙන් අන්න ඔබට මේ සරණ රැක ගන්න පුළුවන්. එතකොට ඔබට මේ දුර්ලභව ලැබුණ මනුස්සාත්භාවයේ ඔබ ලබාගත් වටිනාම සම්පත මේ උත්තරීතර රැකවරණය ඔබට අන්න සුරක්ෂිත කරගෙන ඔබට සාර්ථක මිනිසෙක් බවට පත් වෙලා පරලෝ ජීවිතයත් සාර්ථක තත්වයට පත් කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් පින්වත්නි කොහොමද ශාසනයට ආවේ නැති කෙනෙක් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන පියවර කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කෙනෙක් අලුතෙන්ම එනවා කියලා අපි හිතමු. දැන් අපි නම් කියන්නේ අපිට උපදිනකොටම උපැන්න සහතිකේ බෞද්ධ නිසා, දෙමව්පියන්ගෙන් උරුමයේ විදිහට ලැබුණ නිසා අපි කියන අපි බෞද්ධ කියලා. එහෙම කීවා කියලා ඒ බෞද්ධකමක් ලැබෙනවද අපිට? එහෙම ලැබෙන්නේ පින්නතුනි. එහෙම ලැබෙන්නේ. එහෙනම් කොහොමද අපි ඕනම කෙනෙකුට ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට අන්‍යාගමිකයෙකුට වුණත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙනවා නම් ශ්‍රද්ධාවෙන් තුන්රුවන් කෙරෙහි පැහැදිලා ගුණ වශයෙන් දැනගෙන පැහැදිලා අනයාට ඇතුල් වෙන්න තියෙන පියවර මොකක්ද? සරණේ පිහිටීම පින්නතුනි. මොකක්ද? සරණේ පිහිටීම. එයාට උපාසකත්වයේ ලබා ගැනීමෙන් තමයි අන්න බුදුරජාන් වහන්සේගේ ශාසනයට ඇතුල් වෙන්න තියෙන්නේ. කොහොමද ඔව් කියන්න බලන්න පින්වත්නි. බුදුරජාන් වහන්සේගේ ශාසනයට කොහොමද කෙනෙක් ශ්‍රාවකයෙක් ඇතුල් වෙන්නේ ඉස්සරෝම? ඔව් හරි. සම්බුද්ධ නමස්කාරය තෙවරක් කීමෙන් තමයි සරණගත වීමක් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ සිදු වෙන්නේ. කොහොමද ඒ සරණගත වීම වෙන්නේ පින්වතුනි? ඔව් අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ඔන්න ඔය විදිහට මේ සරණාගමනය තුන් වතාවක් හඬ නගා ප්‍රකාශ කිරීමෙන් තමයි ඔන්න ඕනම කෙනෙකුට මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන පියවර සහ ක්‍රමවේදය. ඉතින් ඔය විදිහට සරණාගමණයට ආපු එතකොට මේ ලෝකේ තමාට ලබා ගන්න පුළුවන් උත්තරීතරම ආශිර්වාදේ ලබාගත් ශ්‍රාවකයෝ එදා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හිටියා. මහ රහතන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා ඒ සසර කතරෙන් ඈතර වෙලා ඒ නිර්වාණ සුවය ලබා ගත්තා. එනම් පින්නතුනි මේ සරණගත වීම කියන එක මොන තරම් වටිනා දෙයක්ද කියන එක දැන් ඔබට තේරෙනවා. මෙලොවටත් පරලොවටත් හොඳ ස්ථීර රැකවරණයක් නේද මේක? රක්ෂණයක් ගත්තා වගේ, අන්න හරි රක්ෂණයක් ගත්තා වගේ. මොකද රක්ෂණයකට හා සමාන වෙන්න පුළුවන්. හැබැයි කීයටවත් ඒකට සරණාගමණයෙන් ලැබෙන ආරක්ෂාව නම් පින්වතුනි මේ ලෝකේ කිසිම රක්ෂණයකට සමාන කරන්න බෑ. ඇයි ඒ? ඔය රක්ෂණ කියලා ගන්න ඒවෙන්
ඔය ලෞකික ජීවිතයේ ඔයාලට ඔය ලැබෙන ඔයාලා ඔය අදහස් කරන රක්ෂණයකින් රැකවරණය ඕනනම් බොහොම චූටි කාලයකට දෙයි. ඒකත් ඉතින් කොන්දේසි ගණනාවකට යටත් වෙලා. සමහරට ඒවා නොලැබෙන්නත් පුළුවන්. ඒවා දෙන්න නෙවෙයි ගොඩක් දුරට ගන්නෙ. නමුත් ඔබ නියම රක්ෂණේ නියම රැකවරණේ තමයි මොකක්ද ඔබට මෙලොවත් රැකිලා පරලොවත් රැකින රැකවරණය රක්ෂණය තමයි මේ නියම විදිහට නම් මේ සරණාගමනය. අවබෝධයෙන් සරණේ පිහිටියොත් මෙලොවටත් පරලොවටත් ඔබ ඒකාන්තයෙන් ස්ථිරවම සුරක්ෂිතයි. ඉතින් පින්වත්නි මේ සරණාගමනය මෙහෙම සිද්ධ කරගන්නකොට අපි අද ගොඩාක් සමාජයේ මේ බෞද්ධ කියන පිරිස ඇත්තටම නිවැරදි විදියට සරණාගමනයක් කරනවද? ඒකත් ප්‍රශ්නයක්. අපි දැන් ඔය බණට ගියාම එතකොට මොනවා හරි ආගමික වැඩසටහනක් වේවා සමාජයේ යහපත් අපි වැඩ පටන් ගන්නකොට හොඳයි নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න කියනකොට নমස්කාරය කියලා සරණ සමාදන් කරනකොට ඔක්කොමලා කරන්නේ කොහමද? කාටවත් ඇහෙන්නේ නැති වෙන්න කෙන්දිරිලි හඬින් තමයි තොල් මතුරා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. ඒ විදිහට පින්නොතුනි සරණාගමනයක් සිද්ධ වෙයිද? සිද්ධ වෙන්නේ නැහැ පින්නොතුනි. ඔබ කල යුත්තේ ඔහොම කාටවත් ඇහෙන්නේ නැතුව තොල් මතුරලා කියන සරණාගමණයෙන් නෙවෙයි ඔබට නියම රැකවරණය සහ සරණ ලැබෙන්නේ. ඒ නිසා පින්නොත්නි ඔබ මෙච්චර කල් මේ වැරද්ද කරා නම් ඉදිරියට කරන්න එපා. ඔබ කල යුත්තේ කාටත් ඇසෙන පරිදි මිහිරි ස්වරයෙන් හඬ නගා මේ සරණාගමණය ශබ්ද නගා කීම තමයි කල යුත්තේ. බලන්න පින්වත්නි මේ ලෝකේ අපිට මේලොවත් පරලොවත් දෙලොවම අපිට රැකවරණය ලැබෙන මේ සරණාගමනය සද්ද ඇහෙන්න කියන්න බැරි තත්වයට අපේ බෞද්ධයෝ පත් උනානේ. ඒ තරමටම අපේ සරණ නැති જાතියක් බවට අපි පත් වුණා. පින්වත්නි මේ සරණාගමනය කියන එක කරුණු කීපයක් මත අපිට කරුණු අධ්‍යයනය කරන්න පුළුවන් ධර්මයට අනුව. ඉතින් අද දවසේ මේ වැඩසටහනට ඔබගේ මේ සොඳුරු ශ්‍රාවකත්වයේ ලබා ගැනීම වෙනුවෙන් කරන මේ දේශනා මාලාවට එච්චරම මේක වැදගත් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබගේ වැඩි දැන ගැනීම පිණිස මම කියලා දෙනවා මේ ධර්මයේ සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන්ම මේ සරණාගමනයේ කොටස් දෙකකට බෙන් කරලා. මොකක්ද පින්වතුනි මේ සරණාගමනය? ධර්මයේ තථාගත ධර්මයේ මේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරනවා මේ සරණාගමනය. එක ලෝකෝත්තර සරණාගමනය සහ දෙක ලෞකික සරණාගමනය කියලා වර්ග කරන්නට පුළුවන් අපිට. ලෝකෝත්තර සරණාගමනය කියලා කියන්නේ කෙටියෙන්ම කියවොත් පින්වත්නි තිසරණය උතුම්ම රත්නයයි කියලා අනේ ශ්‍රාවකයා තුන්රුවන් කෙරෙහි නොසෙල්වෙන විදිහට ඇහැටි කරගන්න පැහැදීම පින්වත්නි. ආන්ගේ තුන්රුවන් කෙරෙහි ඇති කරගන්න පැහැදීම තුළින් ඇතිවන සරණාගමනයට කියනවා මොකක්ද? ලෝකෝත්තර සරණාගමනය කියලා. සෝවාන් ආදී ශ්‍රාවකයන්ට තුන්රුවන් කෙරෙහි අංශු මාත්‍රයක්වත් සැකයක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඉතින් ඒ පුද්ගලයාට අන්න ඉන්පසු විශේෂ සමාදානයක් නැතිවම අර සරණ ලැබෙනවා. ආන් ඒකට ලෝකෝත්තර සරණාගමනය කියලා අපි කියනවා. මොකද යාළ
සෝහම් ඵලයෙන් ඉහළට පිහිටපු සියලුම ශ්‍රාවකයන්ට ආය සරණ paludu වීමක් වෙන්නේ නෑ පින්නතුනි. ඉතින් එයාලට මේ තුන්ඩුවන් කෙරෙහි ඇතිවෙන නොසෙල් වෙන පැහැදීමත් එක්කම ඇතිවෙන ඒ පැහැදීම තුළ තුන්ඩුවන් කෙරෙහි ඇතිවෙන සමාදානය විශ්වාසය අන්න ඒකට අපි කියනවා ලෝකෝත්තර සරණාගමනය. ඉතින් මේ ලෝකෝත්තර සරණාගමනය සිද්ධ වුණ කෙනාගේ සිල් බිඳෙන්නේ නැහැ කියලා දැන් අපි ඉගෙන ගත්තා. සිල් paludu වීමක් සිදු වෙන්නේ නැහැ කියලා දැන් අපි දන්නවා. දැන් අපි ඊළඟට කරුණු ටිකක් සාකච්ඡා කරමු පින්වතුනි. ලෞකික සරණාගමනය කියලා කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි සත්පුරුෂ ඇසුර නිසාම ඔන්න කල්යාණ මිත්‍රයාගෙන් සීසත් ධර්මය අහන්ට ලැබීම නිසා ඔන්න යම් කෙනෙක් තුන්ඩුවන් කරේ හිත පහදවාගෙන අනේ මට සසරෙන් එතර වෙන්න මේ තුන්ඩුවන් ඒකාන්තයෙන්ම සරණයි කියලා තුන්ඩුවන් සරණ යන කෙනෙක් ඉන්නවා. ආන් ඒ විදිහට තුන්වන් සරණ යනවාද ආන් ඒක තමයි ලෞකික සරණාගමනය. ඔබ මම අපි සියලු දෙනා සරණ ගිය සරණාගමනය. මේ ශ්‍රාවකයා හැබැයි කෙලෙස් සහිතයි. තුන්රුවන් සරණ ගියාට තුන්රුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන සරණ ගියාට කෙලෙස් සහිතයි. පැහැදීමක් පමණයි තිබෙන්නේ. ඉතින් එයාගේ ශ්‍රද්ධාව පැහැදීම ශෙනීන් වෙනස් වෙන්න උච්චාවචනය වෙන්න අඩුපාඩු වෙන්න පුළුවන්. ඉතින් පින්වත්නි ආන් මේ විදිහට සිදුවන ඒ ලෞකික සරණාගමනයේද නැවත කොටස් කීපයකට බෙදන්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් වෙනවා. ආත්ම සංඥාර්ථන සරණාගමනය කියලා බෙදෙනවා. තත්පරායන සරණාගමනය කියලා බෙදෙනවා. ඔව් ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය කියලා. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. ප්‍රණීපාත සරණාගමනය කියලා. දැන් කරුණු කීයක් කීවද? දැන් මේ ලෞකික සරණාගමනය අපිට අධ්‍යයනයේ පහසුව පිණිස ධර්මයේ තව කොටස් කරලා තියෙනවා. මේ වැඩි දැන ගැනීමට ඔබට අපි කියලා දෙන්නේ. ආත්ම සංඥාර්ථන සරණාගමනේ, තත්පරායන සරණාගමනේ, ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ, ප්‍රණීපාත සරණාගමනේ කියලා හතරකට බෙදෙනවා. ඉතින් ඒවා තත්පරායන කියන්නේ මොකද්ද? ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනේ කියන්නේ මොකද්ද? ඒවා අපිට ඉදිරියේදී වැඩියෙන් දැන ගැනීමට අවශ්‍යතාවයක් ලැබුණොත් අපිට කියලා දෙන්න පුළුවන්. නමුත් අපි මෙතනදී අපේක්ෂා කරේ පින්නතුනි ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලබාගත් මේ ශ්‍රාවකත්වය paludu නොවි ස්ථීරවම රැකගෙන අපි කොහොමද මේ ධර්මයේ හැසිරෙන්නේ කියන එක කියලා දෙන්න. ඉතින් ආන්ගේ කියලා දෙන ගමනේදී තමයි ඔබට මේ වැඩි දැන ගැනීමක් පිණිස මේ සරණ පිළිබඳව අපි කියලා දුන්නේ. ඉතින් පින්වත්නි අපට අවශ්‍ය වෙන්නේ මෙතනදී තුන්ඩුවන් කෙරේ හිත පහදවාගෙන තුන්ඩුවන් ගුණ වශයෙන් දැනගෙන පහදින පැහැදීම. මොකද පින්වත්නි අපට සියලු දෙනාටම මේ ලෞකික සරණාගමනයේ තමයි අද වර්තමානයේ තියෙන්නේ. ඉතින් ඒ ගැන වැඩි යමක් අපි කතා කරන්න ගියොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි විග්‍රහ කරගන්න ඕන. ඒ අනුව ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ලෞකික සරණාගමනයේ වුණ අපිට මේ සරණාගමනයේ කිලිටි වීමට එහෙම නැත්නම් paludu වීමට බිඳී යාම වෙන්න පුළුවන්. ආන්ගේ අපේ සරණ බිඳෙන්නේ කොහොමද කියලා දැන් අපි කතා කරනවා මින් ඉදිරියට. දැන් ඒ නිසා මේ පින්වතුන් සියලු දෙනාම මනා සිහියෙන් මේ ටික අහගන්න
ඔන්න ඔබට මේ වගේ දේවල් සිද්ධ වුණොත් ඔබේ සරණ paludu වෙනවා. ඔබේ සරණ බිඳෙනවා. ඒ නිසා ඔබ මේ කරුණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න ඕන. දැන් ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ. දැන් මේ ධර්මයේ හැසිරෙමින් ඉදිරියට යනකොට ඒත් ඔබ කෙලෙස් සහිත භාවයෙන් නිසා ඔබේ හිතේ තියෙන කෙලෙස් නිසා ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලබා ගත්තට තුන්රුවන් කෙරෙහි ස්ථීර පැහැදීමකින් ඔබට ඉන්න අමාරුයි. ඒ පැහැදීම සෙලවෙන ස්වභාවයකට පත් වෙනවා. ඔබට තුන්රුවන් කෙරෙහි සැක ඇති වෙන්න පුළුවන්. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියලා ශාස්ත්‍රූන් වහන්සේ නමක් වැඩ හිටියද දන්නේ නැහැ. ඇත්තටම මේ ධර්මයේ පුරුදු පුහුණු කරලා ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් වෙයිද දන්නේ. මෙහෙම නිතර නිතර බුදුරජාණන් වහන්සේ ගැන ධර්ම රත්නය ගැන ශ්‍රාවක සංඝයා කෙරෙහි ඔබට සැක ඇති වෙන්න පටන් ගන්නතොත් අන්න එතකොට ඔබේ සරණ කිලිටි වෙන්න පටන් ගන්නවා. කිලිටු වුණා ඒ වගේම සරණ ඔබට අහිමි වෙන්න පුළුවන්. අන්න එතකොට ඔබට අපේක්ෂිත ඉලක්කය කරා මේ ශාසනයේ ගමන් කරලා ප්‍රතිඵලයක් ගන්න බෑ. ඔබට සරණ paludu වෙලා සරණ බිඳිලා තිබුණොත්. ඉතින් ඒ නිසා ඔබට තුන්රුවන් කෙරෙහි සැකයක් ඇති වෙනවද? ඒ ඇති වුණොත් ඔබට සරණ බිඳෙන්න පුළුවන්. ඔන්න එක කාරණාවක් ඔබගේ සරණයට paludu වෙන අන්තරායකාරී සිටිවිලි වලින් එකක්. ඊළඟට අපි කතා කරමු දෙවෙනි කාරණාව විදිහට. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ගත්ත කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට වඩා උසස් වූ දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉන්න පුළුවන් නේද කියලා හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාලා සෑහෙන කාලයක්. ඉතින් උන්වහන්සේ සරණ යාමෙන් ඇති ඵලය මොකක්ද? ඔබට එහෙම හිතෙන්න පුළුවන්. අන්න ඒ වගේ සිටිවිලි ඔබ හිතනකොටත් ඔබගේ සරණ කිලිටි වෙලා සරණ බිඳී යනවා. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවනේ. ඉතින් උන්වහන්සේ සරණ ගිහිල්ලා වැඩක් නෑ. උන්වහන්සේ සරණ යාම වෙනුවට අපි දෙවියෙක් සරණ යමු. ඔය අන්‍යාගමික නායකයෝ ඉන්නේ සායි බාබා වැනි ආගමික නායකයෙකු සරණ යමු. ඒක හොඳයි කියලා හිතනකොටම ඔබට ඔබගේ සරණ කිලිටි වීම paludu වීම සිද්ධ වෙනවා. ඒ වගේ අරමුණකට යන් කියලා ඔබ හිතනකොටම ඔබගේ සරණ paludu වෙලා පින්වතුනි. එහෙම යන් කියලා ඔබ වචනයෙන් ප්‍රකාශ කරනකොටම ඔබගේ සරණ අහිමි වෙලා. ඉතින් ඒ නිසා ඔබ ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන මේ සරණාගමනයේ රැකගන්න. ලේසි වැඩක් නෙවෙයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබා ගැනීමත් ලබාගත් ශ්‍රාවකත්වයේ ස්ථීරව රැක ගැනීම වඩාත් අපහසුයි මාර්ගඵලලාභී තත්වයට එනකම්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ බුද්ධිය සරණ යනවා කියලා අන්න කෙනෙකුට ඇහෙන්න පුළුවන් මිත්‍යා දහමක්. එහෙම දහම් ප්‍රකාශ කරන තැන් තියෙනවා පින්නතුනි. බුදුබණ නාමයෙන් අසත්පුරුෂ බණ කියන තැන් ස්ථාන අද තියෙනවා. ඒ වගේ තැනකට එහෙම ඔබ ගිහිල්ලා බණ ඇහුවොත් මොකද වෙන්නේ? අන්න ඔබගේ සරණ බිඳී වැටෙනවා. අන්න ඔබගේ සරණ කිලිටු වෙලා අන්න ඔබගේ සරණ නැති වෙලා ඔබ නිකම්ම නිකං පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ තිසරණය ප්‍රතික්ෂේප කරලා මේ දහමින් වැඩක් නෑ. මීට වඩා හොඳයි අපිට කිරිපිටි පැකට් එකක් තකරමක්
ඒ වගේම ජීවත් වෙන්න සල්ලි භාගි ලැබෙන ඔය වෙන ආගමකට අපි ගිහිල්ලා ඒ ආගමේ සමාජිකත්වය අරගෙන ඒ ආගමේ නායකයා සරණ ගිහින් ජීවත් වෙමු කියලා හිතනකොට ඔබගේ සරණ කිලිටි වෙලා එහෙම යන් කියලා ඔබ වචන ප්‍රකාශ කරනකොටම ඔබගේ සරණාගමනේ මුළුමනින්ම බිඳ වැටිලා. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් දෙවියන්ට වන්දනාමාන කරන්න ඕන, පුද පූජා කරන්න ඕන, ඒ වගේම සුබ නැකත් සුබ නිමිති ආදිය බලන්න ඕන විශේෂ වැඩක් කරන වෙලාවට කියලා ඔබට සිතිවිලි එනවා. ආන්ගේ සිතිවිලි ඔබට ඇවිල්ලා ඔබ ක්‍රියාත්මක කරනකොට ඔබගේ සරණ කිලිටි වෙලා බිඳ වැටිලා ඉවරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඕක ඒ කාලේ අවබෝධ කළාට ඒ පින්වන්තයෝ මේ කාලේ අවබෝධ කරන්නට බෑ. අනික පරලොවක් කියලා දෙයක් නෑ. ආදී වශයෙන් මිනිස්සු නොයෙකුත් සිතුවිලි වලින් ජීවත් වෙන අය අද පින්වත්නි ඕන තරම් ඉන්නවා. ඕන් ඔය සිතුවිලි ටික ගන්නකොට ඒ පුද්ගලයාගේ සරණ බිඳ වැටිලා. ඒ නිසා ඔබ ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ නිසාමයි ඔබට දැන් මේ බේරිලා මේ සසරෙන් එතර වෙන්න පොටක් පෑදිලා තියෙන වෙලාවේ ඒ මාර්ගයේ පොට පෙන්නලා රැකවරණයක් සහිතව ඔබ සුරක්ෂිත කරන්ටයි පින්වතුනි මේ හැම දෙයක්ම අපි කියලා දෙන්නේ. ඊළඟට කෙනෙකුට හිතෙන්න පුළුවන් මොන භාවනාද? ඕවා ගිහි ගෙදර අය කරනවාද? ඕවා හොඳ නෑ, ගිහි ගෙවල් අසාර්ථක වෙනවා. එහෙම කියන අය ඉන්නවා. ඔය අසුබේ වඩන්ට එපා, අසුබේ වැඩුවොත් ගිහි ගෙවල් අසාර්ථකයි, පෞල් ජීවිත කඩා වැටෙනවා. ආදී වශයෙන් ඔය ධර්මයට විරුද්ධ නොයෙකුත් මිත්‍යා දෘෂ්ටික මතවාද ප්‍රකාශ කරන ඔය බෞද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා. සරණ ලබා ගත්තා කියලා. එහෙම ඒ මිත්‍යා මත මිත්‍යා දෘෂ්ටික මත කියනකොටම පින්වතුනි ආන්ගේ ශ්‍රාවකයාගේ ශ්‍රාවකත්වය බිඳ වැටිලා සරණේ කිලිටි වෙලා ඉවරයි. ඊළඟට පින්වත්නි ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ පිරිස පිළිබඳව ඔබට සැක ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ පිරිස කියලා කියන්නේ පෘථග්ජන පිරිසක් නෙවෙයිනි පින්වතුනි. උන්වහන්සේලා එදා කාලේ මාර්ගඵලලාභී උත්තමයෝනි අපි සරණ යන්නේ. සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මේ මහරහතන් වහන්සේලා. සෝවාන් මාර්ගයේ සිට අරහත් ඵලයේ දක්වා වූ නිවන් මගට පිළිපන්න ඒ ශ්‍රාවකයෝ පිරිසටනි. එතකොට පින්වත්නි අද කාලේ යමෙක් ඔය කරුණු කාරණා දන්නේ නැතුව වර්තමානයේ ඔය පිළිවෙත් පුරණ කෙලෙස් සහිත ස්වාමින් වහන්සේ නමක්ගේ අතින් වෙන වැරැද්දක් දැකලා මුළු ශ්‍රාවක සංඝයාටම දොස් කීවොත් එහෙම කියනවා. අපිට මතකයි මේ ළඟදිත් ඔය මාධ්‍යයේ එහෙම කරුණු කාරණා හොයන්නේ නැතුව දොස් කියනවා. අන්න එහෙම දොස් කීවොත් ශ්‍රාවක සංඝයා හෙලා දක්මින් කතා කරනවා නම් ඔබ අන්න ඒ වෙලාවෙත් ඔබගේ සරණේ රැකෙයිද? රැකෙන්නේ නැහැ පින්නතුනි. ඉතින් ඕන් ඔය විදිහට තමයි ඔබගේ සරණ බිඳ වැටෙන්න, paludu වෙන්න, කිලිටි වෙන්න පුළුවන්. ඔය කරුණ වලට අමතරව ඔය සරණ බිඳෙන හැටි, සරණ කිලිටි වෙන අවස්ථා පින්නතුනි ගොඩාක් තියෙනවා. ඉතින් කාල වේලාව අනුව තමයි අපි මේ ටික ඔබට මේ හකුළු වලා බොහොම සරල භාෂාවෙන් අපි කියලා දුන්නේ. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනාකාරී වෙන්න ඕන. ඔබට මේ ලැබුණ දුර්ලභ අවස්ථාව මහා වටිනා මාණික්කයක් හා සමාන මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වය ඔබ අමාරුවෙන් ලබාගත් සරණ ඔබ රැකගන්ට මහන්සි ගන්න ඕන පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කෙනෙක් තෙරුවන් සරණ ගියා නම් අවබෝධයෙන් එයාට ඒක මහත් ලාභයක් පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වදාළනි යම් කුල පුත්‍රයෙක්
බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබා ගත්තා කියන්නේ යාට විශාල රැකවරණයක් මහා පුණ්‍ය නිදානයක් පහළ වුණා හා සමානයි. බුදුරජාණන් වහන්සේ වරක පින්වත්නි අංගුත්තර නිකායේ තුන්වන නිපාතයේ තියෙන සූත්‍ර ගණනාවක් එක් ස්ථානයක බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද ඔබ යම් කෙනෙකුට යම් කෙනෙක් කෙරෙහි අනුකම්පා කරනවා නම් ඔබ යමෙකුට සුහද නම් මිත්‍ර නම් ඔබ හිතයිසී නම් ඒ වගේම ඔබ කියන දේ ඔහු පිළිගන්නවා නම් ඔබ ඒ පුද්ගලයාට බොහෝම මෛත්‍රියෙන් ඔබ කළ යුත්තේ කරුණු තුනක සමාදන් කරවීම. ඔබට හිතයිසී ඔබට මිත්‍රශීලී ඒ පුද්ගලයාට ඔබ කරන ඉහළම සංග්‍රහය තමයි මෙන්න මේ කරුණු තුනේ ඒ පුද්ගලයා සමාදන් කරවීම. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් සමාදන් කරවන්ට ආනන්ද කීවා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තුල සමාදන් කරවන්ට ආනන්ද ඔබ. ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් සමාදන් කරවන්ට ඒක තමයි ඔබ යමෙකුට හිතයිසී නම් යමෙකුට ඔබ සුහද නම් මිත්‍ර නම් ඔබ ආදරේ නම් ඒ ඥාතීන් හිතවතුන් වෙනුවෙන් කරන්ට පුළුවන් ඉහළම යුතුයකම තමයි තුන්රුවන් කෙරෙහි පහදවීම. පින්වත් ආනන්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරනවාද අන්නේ කිනාට සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා කියලා අපි කියනවා. ඇයි පින්නතුනි ඔබ නිරයේ තිරිසන් යෝනියේ പ്രേත ලෝකවල ඔබ උපදින්න තියෙන අවස්ථාව වළක්වලා ඔබට සුගති ලෝකයක රැකවරණය ලබා දෙන්නේ සත්පුරුෂයානේ. ඒ සත්පුරුෂ ඇසුර නිසානේ ඔබ ඒ සතර අපායෙන් ඔබ ගැලවිලා සුගතියට යන්නේ. අන්න බලන්න පින්වත්නි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ වදාලා තෙරුවන් සරණගත වීම සරණාගමනය ශ්‍රාවකත්වයේ ලබා ගැනීමේ තියෙන සුරක්ෂිතභාවය. එනිසා බුදුරජාණන් වහන්සේමයි පින්වත්නි වදාලේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා දුගතියක නම් උපදින්නේ කියලා. ඉතින් මේ පිරිසුදු බුද්ධ වචනේ පිළිබඳව අපේ හිතේ ලොකු විශ්වාසයක් ගෞරවයක් ඇති වෙන්න ඕන. ඇයි? අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ ඒ ශ්‍රාවක මහා සංඝ රත්නය. එනිසා මේ තුන්රුවන් කෙරෙහි ලොකු විශ්වාසයක් හිතේ පැහැදීමක් ඇති කරගත්ත අපි දක්ෂ වෙන්න ඕන. අන්න ඒ විදිහට පින්වත්නි අපි තිසරණේ ගුණ නිතර අපි මෙනෙහි කරන්න ඕන. එහෙම මෙනෙහි කරමින් නිතර තුන්රුවන් ගුණ සිහි කරනවා නම් අන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ ශ්‍රාවක දරුවාට පුළුවන් මේ කාම ලෝකේ අන්ධ බාල දුස්සීල මිනිස්සු අගේ නොකරන්න පුළුවන්. මේ කාම ලෝකේ මිනිස්සු ඒ විදිහට තෙරුවන් සරණ ගිහිල්ලා තුන්රුවන් ගුණ නිතර මෙනෙහි කර ඉන්න ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රේ මේ දුස්සීල අන්ධ බාල පෘථග්ජන ලෝකයේ මිනිස්සු අගේ නොකරන්න පුළුවන්. ඒ මිනිස්සු ඔබ දිලින්දෙක් කියලා කියන්න පුළුවන්. හැබැයි පින්නතුනි තථාගත දහමට අනුව මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒ ශ්‍රාවක දරුවා දිලින්දෙක් නෙවෙයි. මහා ධනයකින් හෙබි මහා ආඩ්‍ය පුද්ගලෙක්. ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම කය බිඳී මිය පරලෝකයෙන් සුගතියකේ ඉපදෙන කෙනෙක්. එයා ගොඩාක් දක්ෂ වෙලා ධර්මයේ හැසිරුණොත් එයා සතර අපායනොත් නිදහස් වෙලා සසරෙනුත් ඈතර වෙන්න පුළුවන්.
ඒ නිසා කාම ලෝකයේ අදහස් කරන විදිහට සල්ලි භාගේ හොයාගෙන ඒ කාම ලෝකයේ ජීවිතය ගත කරන කෙනා චූටි කාලයක් සැපසේ ඉඳී. හැබැයි ඒ සැනසෙල්ලේ නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවකත්වයේ ලබාගෙන සරණ ලබාගත් ශ්‍රාවකයාට පුළුවන් මෙලොවත් ජයග්‍රහණය කරලා පරලොව ජීවිතය ජයග්‍රහණය කරගන්න. ඉතින් ඒ නිසා අද දවසේ මේ කාල වේලාව තුල අපි ඔබට කියලා දුන්නේ මේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශාසනයේ වැඩි වැඩියෙන් අපි කුසල් දහම් වල නිරත වෙන්න ඕන. ඒ නිසා දුර්ලභව ලැබුණු මේ මනුස්ස ජීවිතය තුල අපිට බුද්ධ ශාසනයක් උරුම වුණා. ඒ උරුම වෙච්ච බුද්ධ ශාසනය තුල අපි කොහොමද ශ්‍රාවකත්වයේ ලබාගන්නේ? ඒ ලබාගත් ශ්‍රාවකත්වය ස්ථීරවම paludu novi රැකගන්නේ කොහොමද කියලා අද දවසේ සරලව අපි කරුණු සාකච්ඡා කළා. ඉතින් මේ සාකච්ඡා කළ මේ දහම් කරුණු හොඳට සිහියෙන් නුවණින් මෙනෙහි කරමින් පින්වත් සියලු දෙනාටම බුද්ධ ශාසනයේ ශ්‍රාවකත්වයේ ලබාගෙන සරණ බිඳ ගන්න නැතුව සරණ කිල්ටු කර ගන්න නැතුව සත්පුරුෂ ඇසුරේ ඉඳමින් සරණය රැකගෙන ගෞතම බුද්ධ ශාසනය තුල ශ්‍රාවකත්වයේ දියුණු කරගෙන මෙලොව ජීවිතයේ යහපත්ව ගත කරගෙන පරලොව ජීවිතයත් යහපත් ජීවිතේ ජය ගන්නට පින්වත් සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙත්වා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.